නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, ඊයේ දිනේ කලින් වැඩසටහනේදී අපි කතා කරන්නට යෙදුනා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ සංඝයාට වැඩම කිරීමට දේශනා කිරීමේ අර්ථය. ඒ කියන්නේ චාරිකාවේ වැඩම කරනවා කියලා කුමක්ද දේශනා කළ යුත්තේ? එතකොට චාරිකාවේ වැඩම කරවීමෙන් ඒ වැඩම කරවීමේ අර්ථයෙන් ඒ අර්ථානුසාරයෙන් බුදුරජාණන්සේගේ ධර්මය, ඒ ශාස්ත්‍රු ශාසනය විවිධ වූ පරයයන්ගෙන් විවිධ වූ අර්ථයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබුණ ආකාර පිළිබඳව අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කරන්නට යෙදුණා. පෙර වැඩසටහන අපි කෙටියෙන් සුළුවෙන් මතක් කළොත් ඒ තමයි ධම්මචක්ක, සද්ධම්ම, ඊළඟට ධම්ම විනය, බ්‍රහ්මචර්ය, ශාසන, පාවචන ආදී වචනයන්ගෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ බුද්ධ ශාසනය, එහෙම නැත්නම් සුත්තගෙය්‍ය වේයාකරණ ගාථා ආදී වශයෙන් තිබෙන මේ නාංග ශාස්ත්‍රු ශාසනය භාග්‍යවතුන් වහන්සේ ඒ ආකාරයෙන් ඒ පරයයන්ගෙන් දේශනා කොට වදාලා කියලා අපි කතා කළා. එහිදී ධම්මචක්ක, බ්‍රහ්මචර්ය, ශාසන, ඊළඟට පාවචන, ඒ වචනයන්ගේ අර්ථත් ඒන් ගැඹුණේ කුමන කරුණුද කියන එක ගැන අපි කතා කරන්නට යෙදුණා. ඒ කතා කරමින් අපි අවසන් කළේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ සිට භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාවේ වැඩම කරවීම, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කරවීම පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන තැන සිටයි. ඒ සඳහා අපි මුල් කරගන්නවා කියලා කතා කළේ කුමක්ද? විනය පිටකයට අයත් උතුම් පොත් වහන්සේ නමක්. විනය පිටකයේ තිබෙන මහා වග්ගපාලි පොත් වහන්සේ මුල් කරගනිමින් තමයි අද අපි අපගේ මේ සාකච්ඡාවේ දෙවන වැඩසටහන අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. මහා වග්ගපාලි පොත් වහන්සේගේ මුලින්ම මහා වග්ගපාලි පොත් වහන්සේ තුල පටන් ගන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උරුවේල ජනපදයේ නේරංජනා නදීතර ගංගිහුරේ ඒ බෝධි වහන්සේ අභියස වැඩ සිටමින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ වැඩ සිටීම මුල් කරගෙන තැන සිටයි. අපගේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි දවසේ, දැන් ඊයේ සම්මා සම්බුද්ධට පත් වුණා නම් දැන් අද. එතකොට පළවෙනි දවසේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ මුල් කරගෙනමින් මේ ප්‍රීතියෙන් උන්වහන්සේ වැඩ සිටියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ විමුක්ති සුවයෙන්, ඒ ඵලවත් සුවයෙන් ජයශ්‍රීමා බෝධීන් වහන්සේහි බෝරුක් මුලෙහි සත් දවසක් මුළුල්ලෙහි විමුක්ති සුවයෙන් පරියන්කෙන් වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනකොට භාග්‍යවතුන් වහන්සේ රැහැ පෙර යමේ. ඒ සත් දවසක් වැඩ සිටිනකොට රැහැ පෙර යම කියන්නේ රාත්‍රියේ ආරම්භයේ මුල් කාලයේදී. ඒතොර රැහැ පෙර යම භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියන්නේ මේ දුක් පටිසමුපාදය කියන වචනේ තේරුම මොකක්ද? දුක පිනිස හේතු සකස් වෙන වැඩපිළිවෙල කියන එකයි. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. දැන් අපි කලින් විවිධ විග්‍රහයන් අහලා තියෙන පටිච්ච කියන්නේ පටියට, හිච්ච කියන්නේ අතාරිනවා, ගලවනවා, බෙල් ගලවනවා, ඒ වගේ විවිධ කතා අපිට අහන්න ලැබුණා ඉස්සර. එතකොට ඒ අර්ථකථන වැරදි. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ දුක පිනිස
සමුප්පාද කියන්නේ වැඩපිළිවෙල කියන එක. හේතු සකස් වෙන. සමුප්ප කියලා කියන්නේ දැන් අපි කියන කතා කරන සමුදය. සමුදය කියන පාලි වචනේ තේරුම තමයි හට ගැනීම කියන වචනේ. ඒතකොට පටිච්ච සමුප්පාද කියන්නේ දුක පිණිස හේතු සකස් වෙන වැඩපිළිවෙල. ඒතකොට දුක පිණිස හේතු සකස් වෙන වැඩපිළිවෙල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කල්පනා කළා කියලා කියන්නේ ඒ හට ගැනීමත් පටිච්චසමුප්පාදේ නිරෝධයත්. ඒතර හට ගැනීම තමයි අපි අහලා තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. එතකොට ඔන්න ඔය විදිහට පටිච්චසමුප්පාදේ හට ගැනීම භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් රාත්‍රියේ මුල් යාමේ දැන් සිහි කරමින් වැඩ සිටින විමුක්ති සුවයෙන්. ඊළඟට ඒ අවිද්‍යාව විතුරු නැතුව නිරුද්ධ වීමෙන් අන සංස්කාර නිරුද්ධ වේ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධ ඔය ආදී විදිහට පටිච්චසමුප්පාද නිරෝධය විමසමින් භාග්‍යතුන් වහන්සේ දැන් රාත්‍රී මුල් කාලේ මුල් යම වැඩ සිටිනවා. ඒතර ওই විදිහට වැඩ සිටිනකොට භාග්‍යතුන් වහන්සේට දැන් විමුක්ති සුවයෙන් සත් දවසක් දැන් මේ වැඩ සිටින භාග්‍යතුන් වහන්සේ බෝධි පරියන්කේ වැඩ සිටිමින් බෝධින් වහන්සේ අභියස වැඩ සිටිමින් භාග්‍යතුන් වහන්සේට මේ අර්ථය දැන ඒ වේලෙහි භාග්‍යතුන් වහන්සේට ප්‍රීති වාක්‍යයක් පහළ වුණා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ප්‍රීති වාක්‍ය වලට තමයි පින්වත්නි අපි ධර්මයේ කතා කරන්නේ උදාහරණය කියලා. ඒ තමයි දැන් අපි භාග්‍යතුන් වහන්සේගේ දැන් අපිට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කොට වදාලා කුමක්ද? චරත බික්කවේ චාරකම් බහුජන හිතාය සුඛාය ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට කියලා. ධර්මය යන කුමක්ද අපි කලින් කතා කරන නවංග ශාස්ත්‍රු ශාසනය තුල විග්‍රහ වෙනවා සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන. අන උදාන කිව්වේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රීති වාක්‍යයයි. එදා භාග්‍යතුන් වහන්සේ මේ බොමුල වැඩ සිටිනකොට භාග්‍යතුන් වහන්සේට ප්‍රීති වාක්‍යයක් කියවෙනවා සජ්ජායනා කරන භාග්‍යතුන් වහන්සේ පහල කළ ප්‍රීති වාක්‍යයක්. කොහොමද? යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මන්ති. දැන් අර විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්චසමුප්පාද සිහි කරමින් ඉන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍ය පහල කරා. කොහොමද? යදා හවේ පාතු භවಂತಿ යම් කෙනෙක් කෙලස් තවන වීරියෙන් යුක්තව මේ ධානයෙන් යුක්තව යම් මේ හේතුඵලයන්ගේ අවබෝධයක් ඇතිව යම් කිසි කෙනෙක් යම් රහතන් වහන්සේ නමක් මේ හේතුඵලයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්තාද වීරියෙන් යුක්ත ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස කෙලස් තවන වීරියෙන් සීයෙන් නූනින් යුක්තව මේ හේතුඵලයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්තාද එකල්ලි උන්වහන්සේ අවිද්‍යාව හේතුවෙන් මේ සියලු සංස්කාරයන් මේ සියලු ධර්මයන්ගේ හට ගැනීම උන්වහන්සේම සාක්ෂාත් කරන ලද්දේය. ඒ හේතුවෙන් අතස්ස කංකාව අපයන්ති සබ්බා ඒ රහතන් වහන්සේගේ සියලු සැකයන් දුරූසේක කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් පහල කළා. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ දැන් වැඩ සිටිනවා. ඒ වැඩ සිටිනකොට භාග්‍යතුන් වහන්සේ දැන් මේ සවස් කාලේ රාත්‍රී මුල් යාමේ රාත්‍රී මධ්‍යම යාමේදීත් භාග්‍යතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේම තවත් සිහි කරන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ සිහි කරනකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදීත් මධ්‍යම යාමේදීත් උදාහරණයක් පහල කළා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ පහල කරනවා කොහොමද? යදාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ khයං පච්චයානං අවේදේති. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දැන් මුල් උදාහරණේ පහල කළේ කොහොමද? මෙන්න මේ විදිහට හේතුඵලයන් පජානි යතෝ පජානාති සහේතු ධම්මා. මේ විදිහට හේතු සකස් වෙනවා කියලා අන්නහු දැනගැනීම හේතුවෙන් සැකේ දුරු වෙනවා. මධ්‍යම යාමේදී හේතුඵල ධම සිහි කිරීමෙන් කොහොමද? යතෝ khයං පච්චයානං අවේදී. මෙන්න මේ හේතුඵලයන් නිරුද්ධ වීමෙන් හේතුවෙන්
අන්නේ ශ්‍රාවකයන් වහන්සේ ඒ රහතන් වහන්සේ තුල සීල සැකයන් දුරු කිරීමෙන් ඒ අරහත්ත්වේ සාක්ෂාත් කරනවා කියලා අන්න දෙවෙනි උදානේ පහල කළා. පළවෙනි උදානේ තුල පජානාති දැන ගැනීම හේතුවෙන් ඒ ප්‍රීති වාක්‍ය පහල කළේ. මේ විදිහට හේතුඵල සකස් වෙන්නේ මේ විදිහට හේතුඵල නැති වෙ නිරුද්ධ වෙනවා කියලා දැනගැනීම පජානාති. ඊළඟට මේ හේතුඵලයන් මේ විදිහට නිරුද්ධ වෙනවා කයං කය කියලා මෙතනදී කයං කියලා කියන්නේ නැතිවීම විනාශ වීම. එතකොට ආන්නේ හේතු වෙනුත් ඒ ඒ සාක්ෂාත් කිරීමේ ඒ ප්‍රීතියනුත් භාගතුනස ප්‍රීති වාක්‍යයක් පහල කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ අවසන් යාමේ ඒ කියන්නේ පච්චිම යාමේ භාගතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් පහල කරනවා කොහොමද? අර වගේම අර ගාථාවමයි එක ඒ හැම තැනේදීම එක ගාථා පදයේ වෙනස් වෙන්නේ. එදිනෙත් භාගතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. යධාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනු ජායතෝ බ්‍රාහ්මනස්ස විද්ධූපයං තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාස මන්තලික්ඛන්ති. දැන් මුල් ගාථාවේ පටිච්චසමුප්පාදේ හට ගැනීම නැතිවීම දැන ගැනීම හේතුවෙන් සැකේ දුරුකොට ඒ ශ්‍රාවකයන් වහන්සේ අන්න ඒ රහතන් වහන්සේ උතුම් නිවන සාක්ෂාත් කරනවා කියලා උදාහරණය පහල කළා. දෙවනුව මේ පටිච්චසමුපාදයේ ඇතිවීම නැතිවීම කය සිහි කිරීම හේතුවෙන් මේ පටිච්චසමුපාදයේ දුරු වීම හේතුවෙන් රහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා කියන හේතුවෙන් උදාන වාක්‍ය පහල කළා. තුන්වෙනි ගාථාවේදී පච්චිම යාමේදී යන්න වෙනස් වෙනවා. මුල් ගාථා පද දෙක සමානයි. ඊළඟට විද්ධූපයන් තිට්ඨති මාරසේන. විද්ධූපයන් කියලා කිව්වේ ඒ රහතන් වහන්සේ මේ පටිච්චසමුපාදය අවබෝධ කරගෙන ඒ දුරු කිරීමෙන් ඒ ශේ කිරීම හේතුවෙන් රහතන් වහන්සේ කොහොමද මාර සේනාව පිඹ හරින්නේය. අහසේ බබලවන්නා වූ සූර්යා බබලන්නේ යම් ආග විද්ධූපයන් සූර්යා ලෝකේ බබලනවනේ සීළු දේ අභිභවමින් අන්න ඒ වගේ මේ පටිච්චසමුපාදය දුරු කිරීම හේතුවෙන් විද්ධූපයන් මාර සේනා මේ පටිච්චසමුපාදය දුරු කිරීමෙන් සීළු මාර සේනාවන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් පිඹහලේය. හරියට කොයි වගේ දන්න උපමාවක් දක්වනවා කොහොමද? ආකාශයේ දහවල ආකාශයේ සිටින් මේ සීළු දේ අභිභව සූර්යා ලෝකේ බබලන්නාමෙන් කියලා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍ය තුනක් එදා ওই විදිහට අජපාල නිග්‍රෝධය කියලා කිව්වේ කොමක්ද? ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ මුල් බෝධි වහන්සේ තුල වැඩ සිටිනකොට මේ සත්සතිය වැඩ සිටිනකොට පළවෙනි දවස් 7 වැඩ සිටිනකොට භාග්‍යතුන් පටිච්චසමුපාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරමින් අවසාන රාත්‍රියේ විදිහට උදාන ගාතාවන් දේශනා කොට වදාලා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ සත්සතියක් බෝධින් වහන්සේ තුල බෝධින් වහන්සේ අභියස වැඩ සිටමින් ඇවෑමෙන් පස්සේ පළවත්ින් නැගී සිට බෝධි රුක් මුලින් නික්ම අජපල් නුගරුක වෙත. අජපාල නම් තුන නුගරුක වෙතට වැඩම කළා. දැන් පළවෙනි දවසේ තමයි පළවෙනි දවස් 7 වැඩ සිටියේ කොහෙද? එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස. ඒතර පළවත් සුමයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස වැඩ සිටීමෙන් 7 වෙනි දවසේ තමයි අර උදාන වාක්‍යයන් පහල කරලා ඊළඟ දවසේ යන භාග්‍යතුන් වහන්සේ පළවත් සුවයෙන් නැගී සිටලා අජපාල නුගරුක වෙත වැඩම කළා. අජපාල නුගරවතකට වැඩම කරලා නුගරක මූලයේ 7 වෙනි දවසක් වැඩ සිටීමෙන් 7 වෙනි දවස මුළුල්ලේ පළවත් සුවයෙන් වැඩ සිට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට එක බ්‍රාහ්මණේ භාග්‍යතුන් වහන්සේට ඇහෙනවා එක්කෙනෙක් හූම් යන සද්දයෙන් යුක්ත ඒකට කියන හූම්කාරය කියලා. බමුණෙක් ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින අජපාල නුගරුක වෙතට පැමිණියා. ඒතර මේ බ්‍රාහ්මණය හූම් යන ශබ්දය තමයි නිතර දැන් අපි අද කාලේ දැන් අපිට ඇහෙන ඕම් ගාලා අන්න ඒ වගේ අර බ්‍රාහ්මණය ඒ ශබ්දයෙන් තමයි නිතර කී ඕම් ගග දැන් ඔහම යනවා. දැන් ඒ අජපාල නුගරුක ඒ 7 වෙනි දවසේ වැඩ ඉන්නකොට දැන් පළවස් සුවයෙන් වැඩ ඉන්නකොට මේ හූම් යන ශබ්දයෙන් නගමින් සිටින මේ බ්‍රාහ්මණයා
භාග්‍යතුන් වහන්සේට වැඩ සිටින තැනට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු සාමීචී යෙදিলা භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඇහුවා? සම්මෝදනියං කතං සාරාණියං වීතිරස්තත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතෝකෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒචද ඕත. බ්‍රාහ්මතුන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණයා කොහොමද අර හූම් යන ශබ්ද නගන ගහ හිටපු බ්‍රාහ්මණයා අහනවා බ්‍රාහ්මණයෙකුගේ ඇති කරන්නා වූ කාරණා මොනවද? බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොමන කරුණෙන්ද කියලා. එතකොට මේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මුලින්ම බුදුරජාණන් වහන්සේක මේ කතා කරන කෙනා මේ. ඒ බුදුරජාණන්ගේ පළවෙනි කාරණේ මොකක්ද? බ්‍රාහ්මණයෙකු බව ඇති කරන කාරණා. දැන් මෙයා හැබැයි කොහොම හිටපු කෙනෙක්ද? හැබැයි මෙයාගේ කොහොමද අර හූම් ගා ශබ්ද නගමින් හිටපු කෙනෙක්. ඒක තමයි මෙයා පුරුදු කළේ. ඒතර ඒ කාරණාවන් පුරුදු කිරීම තමයි මෙයා හිතුවේ උතුම් කාරණා මේ තමයි උතුම් දේ පුරුදු කිරීම කියලා. ඒ නිසා තමයි යහව්‍ය භාග්‍යතුන් වහන්සේගෙන් කොමක්ද මේ බ්‍රාහ්මණ කියන කරුණු ඇති කරන්නා වූ කාරණා කියලා. එතනදී භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ගාථාවක් අර බ්‍රාහ්මණයට දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා බ්‍රාහ්මණය පව් බැහැර කරපු යෝ බ්‍රාහ්මනෝ බාහිත පාප ධම්මෝ පව් බැහැර කරපු හූම් කියා නිතර පුරුදු කරන්නා වූ ඔය දේවල් බැහැර කරපු ඔය විදිහට සමාධිය ඇති කරගන්නා වූ ක්‍රමයන් බැහැර කරපු රාගාදී දේවල් වලට ද්වේෂයට මෝහයට හිත නොයා යම් කිසි කෙනෙක් සංවර වූ සිතකින් යුක්තව මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් යුක්ත මෙන්න මේ මාර්ගයේහි යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් මේ බ්‍රහ්මචර්ය වාසිය තුල යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් අන්න එයාටයි බ්‍රාහ්මණයා කියලා කියන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එයාට තමයි බ්‍රහ්මයා කියලා කියන්න පුළුවන් වෙන්නේ කියලා. ඔන්න ඔය ධර්මයේ ওই විදිහට යමෙක් පුරුදු කරනවා නම් අන්න එයා තමයි ඒ කාරණාවන් තමයි බ්‍රහ්මයෙක් බවට පත් කරන්නා උතුම් කාරණා කියලා දේශනා කළාට පස්සේ මොකද උනේ? අර හූම් නමින් ශබ්ද නගන ගා හිටපු ඒ බ්‍රාහ්මණයා ආවඳයි කියලා ඔළුව වලලා එතනින් පිටත් වුණා. දැන් මේ අජපාල නිග්‍රෝදී අජපාල නුගුරුක භාගතුන සත්වෙනි දවසේ වැඩ සිටින මොහොතේ මේ සිදුවෙන දේ. එසේ බ්‍රාහ්මණයට ওই විදිහට කිව්වට පස්සේ එයා පැහැදීම මොකුත් උනේ. ඉතින් එයා ඒක අහලා ගියා. හුහුංක බ්‍රාහ්මණය කියලා තමයි කියන්නේ. ඒ බ්‍රාහ්මණයාට නම. ඒතකොට එයා එතනින් ගියාට පස්සේ දැන් භාගතුන් වහන්සේ එතනින් පස්සේ දැන් බෝධීන් වහන්සේ අභියස වැඩ සිටියා. අජපාල නුගුරුක සත් දවසක් වැඩ සිටියා. එතනින් පස්සේ භාගතුන් වහන්සේ සක්දේවදයක් ඇවෑමින් පළවත් සමයෙන් නැගිට අජපාල නුගුරුක මුලින් මිදෙල්ල රුක වෙත වැඩිම කරා. අජපාල නුගුරුක මුලින් මොකද කරේ? මිදෙල්ල රුක වෙත වැඩම කරලා මිදෙල්ල රුක් මුලෙහි සත් දවසක් පළවත් සුමයෙන් වැඩ සිටිනකොට අන්න අපි අහලා තියෙනනේ මුචලින්ද නාගරාජය පැමිණුණා කියලා. අන්න මුචලින්ද නාගරාජයගේ පැමිණීම සිදු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එදා දැන් භාග්‍යතුන් වහන්සේ මිදෙල්ල රුක් මුල වැඩ සිටිනකොට මහා වැස්සක් ඇදහැරුණා. අකාලේ මහා වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. දැන් මේ සිද්ධාමයන් තියෙන්නේ මහා වග්ගපාලි පොත් වහන්සේ තුල. එතකොට මුචලින්ද නාගරාජතෙමි ඒ 7 වෙනි දවසේ තමයි ඒ රුක මුල වැඩ සිටිනකොට මේ සිද්ධිය වෙන්නේ. මුචලින්ද නාගරාජය ඇවිල්ලා නාග වේශයම වවාගෙන දරණවල් 7කින් භාග්‍යතුන් වහන්සේ වෙලාගෙන නාගයාගේ පෙනේ කුඩයක් විදිහට තියාගෙන දැන් නාගයා වැස්සෙන් තෙමෙනවා. භාග්‍යතුන් නාගයා හිතනවා බලන්න පින්වත්නි මාගේ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැස්සෙන් අවුවෙන් පීඩාවන්ගෙන් කිසි පීඩාවක් නොවේවා, මැසි මදුරුවන්ගෙන් කිසි හානියක් නොවේවා, භාග්‍යතුන් වහන්සේ ආරක්ෂේවා කියන අදහසින් තමයි අර නාගවැල් වෙලාගෙන දරණ වෙලාගෙන කුඩයක් විදිහට තම පෙන ගොබයේ මවාගෙන භාග්‍යතුන් වහන්සේ නොතෙමී ඉන්න සැලැස්සුවා. දැන් මේ දවස් 7ක් මුළුල්ලේ වහිනවා දැන්. දැන් අජපාල නුගුරුකින් වැඩම කළා පමණයි. වැඩම කරලා මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පටන් ගන්නකොටම තමයි මේ වහින්න පටන් ගත්තේ දැන්. දවස් 7ක් මේ නාගරාජයේ විදිහටම සිටිනවා. මුචලින්ද නාගරාජයා. ඉතල දවස් 7 හැවෑමෙන් පස්සේ ඔන්න දැන්
වැස්ස පෑවුවට පස්සේ ඇවෑමෙන් පසු නාගරාජයා මොකද කරන්නේ? තරුණ ළමයේගේ වේශයක් මවාගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියට පැමිණියා වන්දනාමාන කළා. ඉක්දිදි භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මේ විදිහට ඒ නාගරාජයාට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා. ප්‍රීති වාක්‍යයකින් භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් ඒ වෙලාවේ පහළ කළා. ඒ තමයි බුදුරජාණන් දේශනා සුඛෝ විවේකෝ තුට්ඨස්ස සුත ධම්මස්ස පස්සතෝ අභ්‍යාපජ්ජස්ස සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ. බුදුරජාණන් දැන් නාගයන්ගේ ස්වභාවය මුල් කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළේ මේ ගාථාව. ඒ නාගයෝ කියන්නේ කිපෙන වහා ක්‍රූර වහා කිපෙන ස්වභාවයෙන් යුත් පිරිසක්. එතකොට මේ කෙනාට දමනය වීම පිණිසයි මේ මුචලින්ද නාග රාජයාට දමනය වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හරි ලස්සනට. කොහොමද? නිවන නම් වූ උපදි විවේක සැපේ ඇති චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ ඒ සාක්ෂාත් කිරීම නම් වූ ධර්මයේ ඇති උපදි විවේක කියන්නේ නිවනටනේ. උපදි විවේකේ නම් වූ නුවණ නැමැති ඒ ඥානයෙන් යුක්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොකිපෙනසේක. නොකිපී වැඩ සිටිනසේක. ලෝභ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව වැඩ සිටිනසේක. ලෝකයේ කිසිවකට නොඇලී වැඩ සිටිනසේක. සියලු අස්මිමානයන් දුරු කළසේක. වෙනසීමෙන් ඒ සියලු කෙලෙස් වෙනසීමෙන් යුක්තව ඒකාන්ත වූ අමා මහ වූ ඒ උතුම් නිවන් සැපයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනසේක කියලා මුචලින්ද නාගරාජයාට භාග්‍යතුන් වහන්සේ ওই විදිහට නාගරාජයා ඉස්සරහ ප්‍රීති වාක්‍ය දේශනා කොට වදාළා. එතන මේ ආසාසිරලා නාගරාජයා ඒ තරුණ වේශින් හිටපු නාගයේ කුමාරයා නාගරාජය වන්දනා කරලා අන්න පිටත් වුණා. එතකොට මුලින්ම භාග්‍යතුන් වහන්සේටම හුහුංක ජාතික ඒ හුහුං ගගා සද්දෙන් ඉන්න හුහුංක බ්‍රාහ්මණයා. ඊට පස්සේ මුචලින්ද නාගරාජයා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සක්දවසක් ඇවෑමින් පළවස් සමයෙන් වැඩ සිටින මුචලින්ද රුක් මුලින් කිරිපළු නුගරක වෙත වැඩම කළා. කිරිපළු නුගරකෙහි සද්දවසක් පළවස් සමයෙන් වැඩ සිටිනකොට එකල්හි එදවස 7 වෙනි දවසේ තපස්සු බල්ලක නමින් වෙළඳ දෙබෑයෝ දෙදෙනෙක් උක්කලා කියන ජනපදයේ ඉඳන් දේශයේ ඉඳන් මේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින ප්‍රදේශයට දැන් වැඩම කරනවා. දැන් තපස්සු බල්ලක කියන වෙළඳ දෙන්නේ. මේ වෙළඳ දෙන දැන් ඒ ජනපදයේ ඉඳන් දැන් මෙහිට වෙළඳාම පිණිස වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ කිරිපළු නුගරුකේ වැඩ සිටින අවස්ථාවේ රුක් මුලේ වැඩ සිටිනකොට කවුද තපස්සු බල්ලක වෙළඳ දෙබෑයෝ. එතකොට වෙළඳ දෙබෑයෝ මෙහෙම පැමිණෙනකොට ඒගොල්ලන්ගේ හිටිය ඥාති කෙනෙක්. මේ ඥාති වෙන දේවතාවෙක් මොකද කිව්වේ මේ තපස්සු බල්ලක වෙළඳ දෙබෑයන්ට මේ අයට කිව්වා ඒ දේවතාවා අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඔබ සතුව තිබෙන මේ විලිඳ මී පැණි පූජා කරන්න කියලා අර ඥාති දෙවියා දැන් ඒ කියන්නේ ඥාති දෙවියා කියන්නේ ඉෂ්ට දේවතාවෙක් වගේ. ඒතකොට දෙවියා මොකද කිව්වේ? අර තපස්සු බල්ලුක වෙලෙන්දන්ට කියා සිටියා කොහොමද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්න කිරිපළු රුක් සෙවණ වැඩ සිටිනවා. මේ විලිඳ මී පැණි ඔබ සතුව තියෙන විලිඳ මී පැණි පූජා කරලා පින් සිද්ධ කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා. ඊට පස්සේ මේ තපස්සු බල්ලක වෙළඳ දෙබෑයෝ මොකද කළේ? විලිඳ මී පැණි සකස් කරලා භාග්‍යතුන් වහන්සේ දැන් පූජා කරන්න අරගෙන ගියා. දැන් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ හමු වෙච්ච දෙන්නෙක් හිටියා. හුහුංක ජාතික බ්‍රාහ්මණයා ඊළඟට මුචලින්ද නාගරාජ. දැන් ඒ කිසි කෙනෙක් පැහැදුනාද? තාම නැහැ. ඒ හැමෝම ඉස්දිරියේ භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍ය දේශනා කළා. හැබැයි බුදුරජාණන්සේවත් ධර්මයේවත් අන්න සරණ ගියේ නැහැ තාම. ඒකට තාම සරණාගමනයක පිහිටු කෙනෙක් නැහැ මේ ශාසනයේ. නමුත් දැන් ඔන්න තපස්සු බල්ලක වෙළඳ දෙබෑයෝ අර දේවතා වගේ ආරාධනාව මුල් කරගෙන දෙවියන්ගේ කියා සිටීම මුල් කරගෙන අන්න දැන් භාග්‍යතුන් වහන්සේට විලිඳ මේ පැණි පූජා කරන්න දැන් සකස් කරගෙන ගියා. ඒ වෙලාවේ දැන් භාග්‍යතුන් වහන්සේ විලිඳ මේ පැණි පූජා කරන්න ගියාට පස්සේ ස්වාමීනි මේ විලිඳ මේ පැණි පිළිගන්නාසීක්වා කියලා ඉල්ලා සිටියා. බුදුරජාණන් දේශනා කරනවා වෙලෙන්දෙනි
ශාස්ත්‍රුන් වහන්සේ නමක් බුදු කෙනෙක් කවදාවත් මෙහෙම අතට දෙයක් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ වෙලාව වෙනකොට බුදුරජාණන්සේට පාත්‍රයක් නැහැ ඇත්තටම. එතකොට මේ කාලයේ පුරාවට ඒ කියන්නේ පළවස් සුමයෙන් වැඩ සිටිය ශාස්ත්‍රුන් වහන්සේ දානේ වළඳලාද? දානේ වළඳලා නැහැ. එතකොට ඒ කියන්නේ ඒ අරහත් ඵල ඒ උතුම් විමුක්ති සැපයෙන් තමයි මේ ප්‍රීතිය විදිමින් තමයි භාග්‍යවතුන්ස වැඩ සිටියේ. දැන් භාග්‍යවතුන්සට දානේ පිළිගන්න පාත්‍රයක් නැහැ. ඒ නිසායි භාග්‍යවතුන්ස කියා සිටියේ මට පාත්‍රයක් නැහැ. ශාස්ත්‍රූවරු නිකන් අල්ලට මෙහෙම ආහාර පිළිගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මේ සිද්ධිය දැක්කා සතරවරම් දෙව් මහරජදරුවෝ. ධතරාෂ්ඨ, විරුඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙව් මහරජදරුවෝ 4 දෙනාම ශෛලමය පාත්‍ර 4ක් අරගෙන භාග්‍යවතුන් ඉදිරියට වැඩම කළා. වැඩම කළ දෙවුරු කියා සිටිය ස්වාමීනි මාගේ පාත්‍රය පිළිගන්නාසේක්වා මාගේ පාත්‍රය පිළිගන්නාසේක්වා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් යුක්තව ඒ දෙවිවරු 4 දෙනාගේම සතරවරම් දෙවිවරු 4 දෙනාගේම පාත්‍ර පිළි අරගෙන 이르දියෙන් යුක්තව එක පාත්‍රයක් සකසා ගත්තා. ශෛලමය පාත්‍රයක්. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ ශෛලමය පාත්‍රයක් ඔන්න දැන් තියෙනවා සාමාන්‍යයෙන්. දැන් මේ පාත්‍රය කවුද පූජා කළේ? සතරවරම් දෙව්ම රජදරුවෝ. සතර මහා දෙව් මහ රජදරුවන්ගෙන් ඒ ලැබුණා වූ පාත්‍ර පිළි අරගෙන දැන් භාග්‍යවතුන් වහන්සේ අන්න විලඳ මීපැණි තපස්සු බල්ලික විලඳ දෙබෑයන්ගෙන් අන්න පිළිගත්තා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අර විලඳ දෙබෑයන් කියා සිටිනවයි පූජා කරාට පස්සේ ඒ විලඳ දෙබෑයෝ ස්වාමීනි මේ අපි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සරණ යනවා. භගවන්ත ඒතම් මයම් භන්තේ භගවන්තං සරණං ගච්ඡාම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි ඔබ වහන්සේ සරණ යනවා. කවුද මේ දැන් කියන්නේ? තපස්සු බල්ලික වෙලඳ දෙබෑයෝ. දැන් කලින් හම්බුණු හුංක ජාතික හුං යන ස්වභාවයෙන් ඒ විදිහට මේ හඬ නගා හිටු බ්‍රාහ්මණයේ විදිහට ප්‍රකාශ කළාද නැහැ. මුචලින්ද නාගරාජයන් නැහැ. දැන් තපස්සු බල්ලික වෙලඳ දෙබෑයෝ දෙන්න ඔන්න භාග්‍යවතුන් වහන්සේ කියා සිටිනවා භගවන්තං සරණං ගච්ඡාම ධම්මංච උපාසකෝතු භවගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතේති. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන්සේ ඔබ වහන්සේගේ ධර්මයත් අපි සරණ යනවා කියලා අන්න මුලින්ම දැන් මෙන්න මේ සරණේ බලන්න වෙනසක් තියෙනවා. දැන් ශ්‍රාවක සංඝයා සිටියද නැහැ. දැන් අපි අහලා තියෙන තිසරණේ කියලානේ. බුද්ධ ධම්ම සංඝ. ඒ තපස්සු බල්ලික වෙලෙන දෙබෑ සරණ ගියේ බුදුරජාණන් වහන්සේත් ධර්මයක් පමණයි. ඒ නිසා මේ සරණ යෑමට කියනවා ද්වේවාචික සරණාගමනය කියලා. ද්වේවාචික කියලා කියන්නේ බුද්ධ ධම්ම යන වචන දෙක විතරයි සරණ ගියේ. මේ තපස්සු බල්ලික දෙදෙනා කිවි බුදුරජාණන්සේ ධර්මයේ සරණ යන එක නේ ද්වේවාචික සරණාගමනයෙන් පළවෙනියටම මේ ශාසනය තුල සරණ ගියේ කවුද? අන්න තපස්සු බල්ලික වෙලෙන දෙබෑයෝ. බුදුරජාණන්සේගේ ධර්මයෙන් මුලින්ම සරණ ගිය කෙනා. ඊට පස්සේ දැන් මේ තපස්සු බල්ලික වෙලඳ දෙබය උපාසකයෝ විදිහට අන්න ශාස්ත්‍රුන් වහන්සේගේ පත් වෙලා ඒ සද්දවස දැන් 7 වෙනි දවසේ මේ සිද්ධ වෙන්නේ කිරිපල රුක් සෙවෙනි වැඩ සිටිනකොට ඔන්නේ ඒ සිද්ධිදාමයන් වුණාට පස්සේ භාග්‍යවතුන් කිරිපල රුක්කින් වැඩ සිටිලා අහපව් අජපල් නුගරුක මුලට වැඩම කළා. ඒ වැඩ සිටින සමයේ පළවස් සුමේ වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේට දැන් මේබඳු කල්පනා වෙනවා. කොහොම දෙයක්ද? ඒ තමයි අධිගතෝ කෝ මයා ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ. මං අවබෝධ කරගත්තා වූ මේ ධර්මය දැන් ධම්මෝ අපි මේ වචනේ අහලා තියෙනවා. ධම්මෝ කියේ මොකේද? අන්න චතුරාර්ය සත්‍යයට. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරන මා විසින් අවබෝධ කරගත්තා වූ මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ධර්මය දුද්දසෝ දුරනුබෝධෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරි ගැඹුරුයි. දැකීමට හරි දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. මේ ශාන්ත වූ ප්‍රණීත වූ මේ ධර්මයේ තරකයෙන් දැකිය නොහැකි. දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ. ශාන්ත වූ ප්‍රණීත වූ මේ ධර්මය අතක්කාවචරෝ කිවි තරකයෙන් දකින්න නොහැකි. නිපුණෝ පණ්ඩිත වේදනීයෝ
මේ ධර්මය සියුම් පණ්ඩිතයන් විසින් ඒ නුවණැත්තන් විසින් දැකිය යුතු දහමක්. එහෙත් මේ ප්‍රජාව භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මේ අයම් ප්‍රජා ආලේ රාමා පනාය පජා ආලේ සම්මුදිතා. මේ සත්වයින් මේ මිනිසුන් මේ ප්‍රජාව මේ පංචකාම ගුණයන්ගෙන් සතුටු වී සිටින අයයි. මේ පංචකාම ගුණයන්ගේ ඇලී සිටින අයයි. මේ පංචකාම ගුණයන්ගෙන් දැඩිව මුසපත්ව සිටින අයයි. මේ පංචකාම ගුණයන්ට ඇලී සිටින මේ පංචකාම ගුණයන් තුලම සිටින මේ ප්‍රජාවට මේ අවිද්‍යාපත්තියෙන් මේ සංස්කාර හටගන්නා වූ මේ හේතුඵල සකස් වන්නා වූ මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ධර්මය මේ අයට අවබෝධ කරගන්න හරි දුෂ්කර වෙයි. මේ මා දැකපු මේ ධම මේ අයට දකින්න හරි දුෂ්කරයි. ඉතින් මම මේ ධම දෙසන්නේ නම් ඒ අයට මාගේ ධම නොතේරෙයි. මා මේ ධර්මයේ මේ අයට දේශනා කරන්න ගියොත් මාගේ මේ ධම මේ අය නොදක ගන්නාහුය. මේක මට කරදරයක්, මේ මහ වෙහෙසක්, මේ මා කලන්තයට මේ මට වෙහෙසක් පමණක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේගේ හිත අන්න දැන් මැලි වුණා. චේතසෝ පරිවිතක්ක දැන් භාග්‍යවතුන් වහන්සේගේ මේ හිතේ ඇතිවෙච්ච මේ පරිවිතක්කේ මේ ධර්මයේ දේශනා කරන හිත මැලි වෙන ස්වභාවය දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට හිතුවා. මේ පරිවිතක්කය හරි පුදුමයි පින්වත්නි. මේ පරිවිතක්කේ භාග්‍යවතුන් වහන්සේට හිතෙනකොට භාග්‍යවතුන් වහන්සේට උදාහරණයක් පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. ඒ වෙලාවේ තමන් වහන්සේම තනියම දැන් දේශනා කරන්නේ මේ. දැන් අනිත් උදාහරණත් ඒ තමන් වහන්සේම තමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? කිච්චේන මේ ආදිගතං හලන් දාන පකාසිතුම් රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ. මා විසින් මේ දුකසේ අවබෝධ කරගත්තා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් දේශනා කිරීමෙන් වැඩක් නැත. කිච්චේන මේ අධිගතං වැඩක් වෙන්නේ නෑනේ. එයින් තේරුමක් නෑ මේ මං අවබෝධ කරගත්තා වූ ධර්ම දේශනා කිරීමෙන්. ඇයි? රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ. මේ රාග දේශයෙන් පිළුණා වූ මේ මිනිසුන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොහැක්කේය. පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්දසං අනු රාග රත්තා න දක්කින්ති තමොක්ඛන්ධේන ආවටාති. මේ උඩුගම්බලා යන ගමනකින් යුතු දැන් මේ ශාසනය තුල යන්න තියෙන උඩුගම්බලා යන ගමනක්. එතකොට උඩුගම්බලා යන ගමන කියන්නේ දැන් මේ ආර්ය අෂ්ටමී රාග දේශ මොහ ප්‍රහාණයක් තියෙන්නේ. එතකොට මේ ගමන උඩුගම්බලා යන ගමනක්. මේ උඩුගම්බලා ගන යමනකින් යුතු වී යුතු නිසා මේ මිනිසා සිටින්නේ පටිසෝතගාමීවයි පහළට ඇදෙන ගමනකයි. මේ කෙලෙස් සැඩ පහරට අහු වෙලා සිටින මේ මිනිසුන්ට මා අවබෝධ කරගත්තා වූ මේ ධර්මය දේශනා කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේට අර ඇතුණා විතර්කයක් එක්ක මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ගාථාවලුත් දේශනා කළා. ඒතර දැන් භාග්‍යවතුන් වහන්සේගේ හිත මැලි වෙලා. දැන් හැබැයි සරණ ගියා දෙන්නේ තපස්සු බල්ලෙක වෙළඳ දෙබෑ බුදුරජාණන්ගේ ධර්මයට සරණ ගිහිල්ලා උපාසක විදිහට ඉන්නවා. නමුත් ඒ ඉන්නකොට තමයි භාග්‍යවතුන් ඊට පස්සේ තමයි භාග්‍යවතුන් දැන් මේ කල්පනා කළේ. මේ ධර්මයම දැන් කියන්න ඕනේ. හැබැයි මේගොල්ලන්ට පුළුවන්ද කියලා ලෝකයා දෙස බැලුවා. ඒ ලෝකයේ දේශ බලනකොට භාගතුන් දැක්කේ කොහොමද මේ රාග දේශ මොහය මේ කෙලෙස් වලින් මේ සත්වයා කිලුටු වෙලා භාගතුන් ඒ නිසා හිත දේශනා කරන්න කිච්චේන මේ අධිගතෝ මම මේ කීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විතරකය බුදුරජාණන්සේගේ හිත මේ විදිහට මෙලි වෙනවා මන්දෝත්සාහී වෙනවා කියලා දැක්ක පින්වත්නි. කවුද? සහම්පති බ්‍රහ්ම රාජයා. භාගතුන් වහන්සේගේ සිත සහම්පති බ්‍රහ්ම රාජයා දකින්නවා සමගම සේයතාපි නාම බලවා පුරිසෝ සහම්පති බ්‍රහ්ම රාජෝ සම්මිංජිතං වා බාහං පසාරයේ පසාරිතං වා බාහං සම්මිංජය ඒව මේවම් බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුරු හෝසීති. භාගතුන් වහන්සේ ඉදිරියේ හැකිලුවතක්
දික්කරන්නේ යම්සේද දික්කරු හතක් හකුලන්නේ යම්සේද ඒ ශ්‍රණී වේගයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සාම්පති බ්‍රහ්ම රාජයා පහළ වුණා. පහළ වෙලා දකුණු ධන මඩල බිම තියාගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. වැඳ වැටමින් සාම්පති බ්‍රහ්ම රාජයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කර සිටියා. ඔන්න පින්වත්නි කොහොමද? දේශේතු භන්තේ භගවා ධම්මං පාන මෙත්වා භගවන්තානං සන්තේහි සත්තා අපරජක්ක ජාතිකා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙහි කෙලෙස් අඩු අපරජක්ක ජාතිකා කෙලෙසුන්ගෙන් අඩු මේ සත්වයෝ සිටින්නේය. ආන්නේ කෙලෙස් අඩු පුද්ගලයෝ අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ස්වාමීනි ආන්නේ කෙලෙස් අඩු අය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුනි ධර්මයෙන් නොඇසීම හේතුවෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පරිහානියට යන්නේය. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝහිති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අයට යහපත පිණිස ස්වාමීනි ධර්මයේ දේශනා කරන සීක්වා කියලා සාම්පති බ්‍රහ්ම රාජයා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කර සිටියා. එසේ ආරාධනා කර සිටිලා සාම්පති බ්‍රහ්ම රාජයා ප්‍රකාශ කර සිටිනවා ස්වාමීනි එය හරියට මේ වගේ සේයථාපි නාම හරියට ස්වාමීනි එක මේ වගේ කියනවා. ඒ තමයි කියනවා නෙළුම් මල් ඒ වගේම පස්පිම්පි සමහර මල් තියෙනවා කියන ජලයේ යට හට ගන්න. දැන් අපි මේ උපමාව අහලා තියෙනවා. ඒ ජලයේ හට ගන්නා වූ යටින් හට ගන්නා වූ මල් ජලයේ යටින් හටගන්නේ නෙළුම් මල් ආදී. එතකොට මේ නෙළුම් මල් වලට හිරු එළියේ වැටෙනකොට ඒ ජලයෙන් හට අරගෙන ජලයේ මැද්දෙන් නැවත නැවත හට අර ගනිමින් ස්වාමීනි ඒ නෙළුම ජලයෙන් උඩට ඇවිල්ලා ජලයේ නොතැවරි ඒ නෙළුම පිපිලිස් සිටිනවා කිව්වා. අන්න ඒ වගේ ස්වාමීනි මේ ලෝකයේ තුල කෙලෙස් සහිත පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ අර නෙළුම වගේ. ඒ ඇයට ඔබ වහන්සේගේ ධර්මයේ නම් වූ හිරු කිරණ වැටෙනවා සමග ඒ හිරු කිරණින් විකසිත වූ ඒ නෙළුම ජලයෙන් උඩට ඇවිල්ලා ජලයේ නොතැවරි ඒ ජලය කියලා කෙලෙස් ගොඩ කෙලෙස් වල නොතැවරි ඒ ධර්මයෙන් පිහිට ප්‍රයෝජනෙ සලසා ගන්නවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් ධර්මයේ දේශනා කරන සීක්වා කියලා සාම්පති බ්‍රහ්ම රාජයා ওই විදිහට උපමාවෙනුත් ප්‍රකාශ කර සිටමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කර සිටියා. ඒ වෙලේ ආරාධනා කර සිටියලා දැන් සාම්පති බ්‍රහ්ම රාජයා දැන් වැඩම කළා. වැඩම කළාට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේගේ අර සිතේ තිබුණා වූ ස්වභාවයන් දුර වෙලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙස බැලුවා. ලෝකෙස බලනකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ ලෝකයේ තුල මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඒ කෙලෙස් අඩු පිරිස් මේ ලෝකයේ සිටිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ යන්න භාග්‍යතුන් වහන්සේගේ හිත නැමුණා ධර්ම ප්‍රචාරය පිණිස. ඔන්න පළවෙනිටම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ චාරිකාවේ දැන් ඔන්න පිටත් වෙන්න සිත නැමුණා. මුන්න චාරිකං චරත චාරිකං බහුජන හිතාය සුඛාය. චාරිකාවේ දැන් භාග්‍යතුන් වහන්සේ පිටත් වෙන්න කල්පනා කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම බැලුවා කවුද මේ ලෝකේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න සියුම් නුවණ වැටහෙන නුවණ තියෙන කෙනෙක් කවුද කියනකොට භාග්‍යවතුන් වහන්සේ මුලින්ම මතක් වුණේ ආලාර කාලාම. ආලාර කාලාම ගෝත්‍රය කරගත්තා වූ ආලාරයන් මතක් වුණා. ඒකයි කාලාම කියන ගෝත්‍රය තමයි ආලාරයන්ගේ ගෝත්‍රය උනේ. එතකොට ඒ නිසා තමයි ආලාර කාලාම කියලා කියන්නේ. ඒතර ආරාල කාලාමයන් බැලුවා කොහෙද සිටින්නේ මම මේ ධර්මයේ කියන්නේ. ඒ සමාධියෙන් පරාප්‍රාප්ත වෙලා දැන් සිටින්නේ. ඒ භාග්‍යතුන් බෝසතාණන් වහන්සේ අවදී හිටියන එකට ආලාර කාලාමයන් බැලුවා. අන් දෙවි කෙනෙක් ප්‍රකාශ කර සිටියා ස්වාමීනි භාග්‍යතුන් බුදුරජාණන් වහන්සේ ආලාර කාලම තවුස්තමි මීට 7 දිනකට පෙර කලුරිය කරලා ඒ නේව සංඥායසනද ලෝකය ඒ අරූප ලෝක තුල උපත ලැබුවා කියලා.
එතකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා ඒ ලෝකයේ කාලාමයන්ට ධර්මයේ දකින්න පුළුවන්ද? බෑ. ඒ යක්ෂණයක් ඒ ස්ථානය තුල දකින්න බෑ. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බලනවා එහෙනම් මම මේ ධර්මයේ ඊළඟට කාටද දේශනා කරන්නේ? ඒතර දැන් මේ අපි කතා කරන දැන් මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ වැඩපිළිවෙල සකස් වෙන ආකාරය මේ. අපි මේ කතා කරමින් යන්නේ මේ දෙවෙනි වැඩසටහනේදී මේ චරත බික්කවේ චාරිකම් වැඩසටහන තුල. ඊළඟට බැලුවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කවුද ඊළඟට? රාමපුත්‍ර වූ උද්දක. ඒ නිසා රාමගේ පුත්‍ර වූ උද්දක. ඒ නිසා තමයි උද්දක රාම පුත්‍ර කියලා කියන්නේ. බැලුවා රාමපුත්‍රගේ රාමගේ පුත්‍ර වූ උද්දක දැන් කොහෙද ඉන්නේ? එතකොට අන්න සිහිපත් කරනකොට දෙවියෙක් ඇවිල්ලා ප්‍රකාශ කර සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. උද්දක රාම පුත්‍රයන් මේ ඊයේ රාත්‍රියේ මෙදියම් රැය කලුරිය කළා. ආලාර කලුරිය කරමින් අරූප ලවන් උපත ලැබුවා. නේව සංඥා ඥා සංඥාත ලෝකවල උපත ලැබලා. ඔහුට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ ලෝකයේ තුල ධර්මයේ දේශනා කරාට අවබෝධ වෙන්නේ අසඤ්ඤී ලෝක. ආලාර කාලාම කියන උද්දක රාම පුත්‍රයනේ අසඤ්ඤ ලෝක තුල උපත ලැබලා දැන් බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මම කවුරකටනම් ධර්මයේ දේශනා කරම්ද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට සිහිපත් වෙනවා පංචවග්ගයානං ඒ පංචවග්ගීය භික්ෂූන්. කවුද? කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහා නාම අස්සජී වශයෙන් තිබෙන පස්වග තවුසන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා. තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙහි තමන් වහන්සේට අපෝපකාර කරපු උදව්පකාර කරපු තමන් වහන්සේත් එක්ක අන්න බවුන් වඩපු ඒ පිරිසන්න මතක් වුණා. මතක් වෙලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මේ මහා නුවණැති මෙයට මේ ගැඹුරු වූ නිර්මල වූ මේ ධර්මයේ අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ පිරිස කොහෙද වැඩ සිටින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනකොට භාග්‍යතුන් දැක්කා කොහෙද? ඒ තමයි බරණැස් නුවර ඉසිපතන මිගදායේ අන්නේ පිරිස දැන් වැඩ සිටිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ මේ කොහෙද? උරුවේල ජනපදයේ. ඒ කියන්නේ දැන් මේ ගයා ශීර්ෂේ මේ දැන් රජගහ නුවර ප්‍රදේශයේ තමයි භාග්‍යතුන් දැන් මේ වැඩ සිටින්නේ. දැන් ඊළඟට දැන් මේ වඩින්න තියෙන කොහෙටද? බරණැස ඉසිපතන බරණැසට. එතකොට දැන් උන්වහන්සේ උරුවේල දනව්වේ තමයි දැන් වැඩ සිටියේ. උරුවේල දනව්වේ යම් තාක් වැඩ සිටිලා උන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කරන්න දැන් පිටත් වෙනවා. මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් උරුවේල ජනපදයේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කරන්න දැන් පළවෙනි ධම්ම සංගායනාව අන්න ධම්ම චක්කං ධර්ම සංගායනාව පිණිස දැන් වැඩම කරනවා. දැන් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ අතරමඟදී ආජීවකයෙක් භාග්‍යතුන් වහන්සේට හමු වෙනවා. මේ ආජීවකගේ නම තමයි උපක. ඔබට මතක ඇති පින්වත්නි උපක ආජීවක කියලා කියන්නේ අපි අහලා තියෙනවා මේ භාග්‍යවත් බුදුරජාණන්ගේ ශාසනයේ අර වැඩි ගමකට ගිහිල්ලා වැඩි කෙල්ල එක්ක හිදලා ඊට පස්සේ ඒ කෙරෙහි කලකිරිලා ඇවිල්ලා මහාන වෙන්නේ. ධර්මය අවබෝධ කරගන්න ඊට පස්සේ උපකගේ උපක තවුස කියලා කිව්වාන්න මේ උපක තමයි. අපි අහලා තියෙන වැඩි කෙල්ල දරුවා නලවකුණ තවුසගේ දරුවා නැලවියන් කීකේ එහෙම නැලෙව්ව කියලා අනේ කතාව අපි අහලා තිබ්බේ. ඒතකන උපක කියලා කෙනෙක් ගැන කතා වුණානේ. ආන්න ඒ උපක ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒතර ආන්නේ උපක ආජීවකතුමා අන්න භාග්‍යවත් බුදුරජාණන් දැන් උරුවේල දනව්වට යන අතරමඟදී හමු වෙනවා. උපක ආජීවකතුමා භාග්‍යවත් බුදුරජාණන් ඉදිරියට වැඩම කරලා ඉදිරියට පැමිණිලා කියනවා විපස්සනානිකෝ තේ ආවසෝ ඉන්ද්‍රියානි. ඇවැත්නි දැන් මේ භාග්‍යවත් බුදුරජාණන් කියන්න දන්නවද නෑනේ? ඇවැත්නි කියලා තමයි කතා කරන්නේ. ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. චවි වන්නෝ පරියෝධාතු ඔබගේ වර්ණයන් ඔබ වර්ණයෙන් බබලනවා. තමුන් වහන්සේ මෙසේ බබලන්නා වූ මෙසේ ඉන්ද්‍රියන් පැහැපන්වන්නා වූ ඔබතුමාගේ ශාස්ත්‍රඥවරයා කවුද? ඔබ කුමන ධර්මයක් රුචි කරමින් ඔබ ධර්මයේ හැසිරෙද්ද පිළිවෙතේ වඩද්ද කියලා ඇහුවා. දැන් කාගෙන් දහන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපක ආජීවක තෙමේ.
ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවන් ටිකක් පින්වත්නි උපක ආජීවක තෙමේට බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවා පින්වත්නි සබ්භා විභූ සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිතු සබ්බංජහෝ තන්නක්ඛයෝ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං. බුදුරජාණන් දේශනා කරනවා මම සියල්ල මැඩගෙන සිටිමි. සබ්භා විභූ සබ්බ විදූහමස්මි. මම සියල්ල මැඩගෙන. දැන් ඇහුවේ මොකද්ද? ඔබේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ පුරුදු කරන ධර්මය මොකක්ද කියලා. උපක ආජීවක තෙමේ ඇහුවේ දැන් මේ. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? මම සියල්ල මැඩගෙන සිටිමි. සබ්බ විදූහමස්මි. මම සියල්ල දක්නා වෙමි. සීල ධර්මයන් හිම් පරප්‍රාප්ත වෙමි. සීලු කෙලෙස් නැසඳලු වෙමි. තණ්හාව ඡය කරකිනා වෙමි. සියල්ල දැනගෙන සිටින මාහට සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මාහට කවරෙකුනම් ශාස්ත්‍රූ වන්නේද? කවරෙකුනම් ආචාර්යවරයෙක් වෙද්ද? කියලා මේ විදිහට උපක ආජීවක තෙමේට භාග්‍යතුන් වහන්සේ දේශනා කර සිටියා. මේ විදිහට දේශනා කර සිටින වෙලාවේ භාග්‍යතුන් තවත් හරිය ලස්සන ගාථාවන්ගෙන් බුදුරජාණන් දේශනා කරනවා උපක ආජීවක තෙමේට නමේ ආචාරියෝ අත්ථි සදිසෝ මීන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිපුග්ගලෝති. මේ ලෝකේ මට ආචාර්යවරයෙක් නැත්තේය. සදිසෝ මේන විජ්ජති. මට සමාන කෙනෙක් මේ ලෝකයේ වෙන විද්‍යාමාන නොවේ. මේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකයේ තුල සදේව කස්මින් ලෝකස්මින් දෙවියන් සහිත මේ ලෝකයා තුල මාහට සම කරන්න පුළුවන් වෙන කෙනෙකුද නැත්තේය. දැන් මේ බුදුරජාණන් දේශනා කරනවා අහං හි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ ඒකෝම් හි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ. මම ලෝකේහි අරහත්යයි කියනු ලැබේ. අරහං ලෝකා ලෝකේ අරහත් යනු මමයි. ලෝකේහි මම අරහත් වෙමි. මේ සීල ලෝකයන්ට අහං සත්තා අනුත්තරෝ මේ සීල සත්වයාට ශාස්ත්‍රූ වෙමි. අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වෙමි. සීති භූතෝස්මි නිබ්බුතෝ සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල් වීමෙන් නිවුණු වූ උතුමන් වහන්සේ වෙමි කියලා බුදුරජාණන් වහන්සේ දැන් ශාස්ත්‍රුන් වහන්සේ ගැන පින්වත්නි උපක ආජීවක තෙමේට හඳුන්වා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විතර හඳුන්වා දීලා භාග්‍යවතුන් දේශනා කරනවා ධම්මචක්කම් පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධ භූතස්මින් ලෝකස්මින් අහංජං අමුත දුන්දු භීති. බුදුරජාණන් දේශනා කරනවා මම දම්ස් උතුම් ධර්ම චක්‍රයේ පැවැත්වීම පිණිස කසීරට බරණැස බලා වැඩම කරන්නෙමි. අවිද්‍යාවෙන් වැසුණු අන්ධ වූ මේ ලෝකයාට අමත දුන්දුබි ඒ කිව්වේ අමා දහම් බෙරය වැවීම පිණිස මා බරණැස සිසිපතන මේඝදායට වැඩම කරන්නයි මේ වැඩම කරමිනි සිටින්නේ ආජීවක කියලා ওই විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට උපක ආජීවක තෙමේට ගාථාවන්ගෙන් දේශනා කර සිටියා. ඒ වෙලාවේ උපක ආජීවක තෙම මොකද කළේ? එච්චර පැහැදීමක් උනේ නැහැ. හොඳයි කියලා ඔළුව ළමල
භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා පිටත් වෙලා ගියා. දැන් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ උපකාජීවක මුණ ගැසීමෙන් පස්සේ දැන් මේ වෙලාවේ උපකාජීවක තෙමේ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නෑ. දැන් මේ වෙනකොට සරණ ගිහිල්ලා තිබුණේ කවුද? තපස්සු බල්ලික වෙලඳ බෑ විතරයි. උපකාජීවක තෙමේ ඔළුව වලලා ඔළුව සොලවලා හොඳයි එහෙනම් කියලා යන්න පිටත් වුණා. දැන් ඒ පාලානුරූපව තමයි ඉඳලා උපකාජීවක තෙමීට පස්සේ කාලෙක මෙහෙම මට එදා හම්බුණානේ කියලා බුදුරජාණන් ගැන සිහි වෙන්නේ අර ප්‍රශ්න වෙනකොට. අර වැඩි ගම්මානේදී. ඒ උපකාජීවක තෙමේ තමයි මේ. එතකොට ওই විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි දැන් කෙමෙන් බරණැස ඉසිපතන මිගදාය කරා ලං වෙනවා. එතකොට එහිදී පස්වග භික්ෂුන් වහන්සේලා පස්වග ස්වාමීන් වහන්සේලා බුදුරජාණන්ට හමු වෙලා ඒ වෙන සිද්ධාමය ඊට පස්සේ එතනදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කය පවත්වන දේශනා කරන පළවෙනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පළවෙනියටම ලෝකයේ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස දේශනා කරා වූ ඒ ධර්මය ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරනවා. අනේ වෙන සිද්ධාමයේ එහිදී වෙන කාරණාවන් පිළිබඳව අපි මීළඟ වැඩසටහනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අදට අපි කතා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අපි කතා කරපු දේ සරලව ගත්තොත් සාරාංශයක් විදියට ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීමේ වැඩපිළිවෙල. ඒ කියන්නේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල සිදුවන ආකාරය තමයි කතා කරන්න මුල්ුණේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධට පත් වෙලා බෝධි මූලයේ වැඩ සිටමින් ඊට පස්සේ අජපාල නුගුරුක වෙත වැඩම කළා. අජපාල නුගුරුකින් පස්සේ මුචලින්ද නාගදරණයෙන් පස්සේ කිරිපළු නුගුරක වෙත. එහිදී හුහුංක ජාතික බ්‍රාහ්මණය හම්බුණා. ඊට පස්සේ ඊළඟට කිරිපළු නුගුරුක් සෙවණේදී ආයේ එතනින් වැඩම කළා අජපාල නුගුරක වෙත ආයේ වැඩම කළා. එහිදී තපස්සු බල්ලික වෙලෙන දිබය මුණ ගැසිලා පළවෙනිටම බුදුරජාණන් වහන්සේ ධර්මය සරණ ගියපු උපාසක පිරිසක් බවට පත් වුණා. ඒ වෙලාවේ විලිඳ මීපෙණි පූජා කළා. ඒ විදිහට පාත්‍රය පිළිගත්තා. සතරවරම් දිවුරු විසින් පූජා කරපු. ඒතර ওই විදිහේ සීතිදාමයේ කොටසක් තමයි අපි කතා කළේ. මේ විදිහට කතා කරමින් ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිත මැලි වුණා ධර්ම ප්‍රචාරයේ පිණිස කැමති වුණේ නැහැ ධර්මයේ දේශනා කරන්න. හිත භාග්‍යතුන්සේගේ මැලි වුණා. ඊට පස්සේ සාම්පති බ්‍රහ්ම රාජය ඇවිල්ලා ආරාධනා කළා. ඒ ආරාධනාවෙන් පස්සේ භාග්‍යවත් බුදුරජාණන් බැලා සිටිය කාටද ධර්මයේ දේශනා කරන්නේ? ආලාරකාරාම උද්දකරාම පුත්යන් මිය ගිහිල්ලා. ඒ අසඤ්ඤ තලවල ඊට පස්සේ උපත ලැබලා අන්න ඒ වෙලාවේ දැක්කේ භාග්‍යවත් බුදුරජාණන්සේ පස්වග ස්වාමීන් වහන්සේලා. ඒ පස්වග ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න දැන් පස්වග තවුසන් ඇත්තටම පස්වග තවුසන් මුණ ගැහෙන්න අන්න වැඩම කරනවා. ඒ වැඩම කිරීමේදී උපකාජීවක අතරතුරදී හම්බ වෙනවා. අතරතුරදී හම්බෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළවෙනියටම භාග්‍යවත් බුදුරජාණන්සේගේ ස්වභාවය අරහන්සි භගවමම තමයි අරහං වනසේක මම සම්මා සම්බුද්ධයි කියලා සම්මා සම්බුද්ධයන් වහන්සේ මම තමයි අරහන් වූ උතුමන් වහන්සේ කියලා තථාගතයන් වහන්සේ ගැනම තථාගතයන් වහන්සේ ප්‍රකාශ කර සිටියා. ඒ විදිහට උපකාජීවක හමුවේ ඒ විදිහට ප්‍රකාශ කරමින් උපකාජීවකේ බැහැරවීමෙන් පස්සේ භාග්‍යවත් බුදුරජාණන්සේ පස්වග ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ඉසිපතන මිගදාය වෙත ලං වුණා. ඉතින් කියන්නේ දැන් මේ ලං වෙන්නේ කුමන කාලේ? දැන් වෙසක් පුන් 15ක පොහොව දවසේ තමයි අර වැඩ සිටමින් තමයි මේ සිද්ධාමෙන් ඔක්කොම වෙන්නේ. සස්සතිය වෙමින් අජපාල නුගුරුක මුචලින් නාගදරන් ඉවිදිරි ලං වෙමින් දැන් වෙසක් පොසොන් ඇසල මාසේ පුන් පොහොව දවස වෙනකොට ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාය කරා වැඩම කළා. ඒතකොට දැන් ඉසිපතන මිගදායේ ඒ පළවෙනි ධර්ම දේශනාව උතුම් ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීමේ ඒ තෙන්දී සිදුවන්නා වූ සිද්ධාමයේ පිළිබඳව තමයි අපි මීළඟ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දින මේ උතුම් චරත භික්කවේ චාරිකං ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ හල්පිට පොල්ගස්සෝ විටෙන ලිපිනේ පදිංචි පින්වත් සන්ධ්‍යා කාන්ති කළුවාරච්චි මෑණියන් සහ කැනඩාවේ පදිංචි සමන් සහ ශාන්ති යන ඒ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් රැස් කරගන්ට යෙදුන සියලු පින අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් ප්‍රධාන තවුසාවත සියලු දෙවියන්ට, ඒ වගේම දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව්මරදරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන්ටත්, ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලුම සෙන්පති දෙවිවරුන්ටත්,
ඔබ අප සියලු දෙනාගේ මිෂ්ඨ දේවතාවරුන් වහන්සේලාටත් මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලුම දෙවිවරුන්ටත් සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින නානා නම් ගොත් වාසී සියලුම දෙවිවරුන්ටත් සියලු බ්‍රහ්මීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා අනුමෝදන් සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවුස වර්ණසප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනින් සතුරුන් සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයෙන් දරන්නා වූ සන්ධ්‍යා කාන්ති කළුවාරච්චි මෑණියන් ඒ වගේම සමන් ශාන්ති යනී දරුවන් ඇතුළු මේ පවුලේ හැම දිනාට සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් 2002 වසරේ දෙසැම්බර් මාස 2 වෙනි දින මිය පරලොව ගිය සෝමා මල්ලවාරච්චි මෑණියන්ට 2009 නොවැම්බර් මාස 8 වෙනි දින මිය පරලොව ගිය මීමන ප්‍රේමදාස කළුවාරච්චි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පානදුර තන්තිරි මුල්ලේ පදිංචිව සිට ඔක්තෝබර් මාස 30 වන දින වයස අවුරුදු 80 හිදී මිය පරලොව ගිය ලීලාවතී බණ්ඩාර මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගය අනන් සසර පුරා මේ මොහොත දක්වා පින් බලාපොරොත්තු වෙමින් ඇද්ද. ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට දූ දරුවන් ගුණෝරු නැතුළු මේ පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. චරත වික්වේ චාරිකං මේ උතුම් ධර්ම දේශනා මාලාවට අද දින දායකත්ව දුරු හල්පිට පොල්ගස් සෝවිට ලිපිණී පදිංචි පින්න සන්ධ්‍යා කාන්ති කළුවාරච්චි මෑණියන්ට ඒ වගේම කැනඩාවේ පදිංචි සමන් සහ ශාන්ති යන ඒ දරුවන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවායේ පින්වත් හැම දිනා කරන කියන සිතන පතන සීල ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙලින්දාම් ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙතම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිවිරක වරණින් සුවසේ පින්දාම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් සීලුම් පින්වත් ස්වාමීන් වහන්සේලා දෙකලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවා. මහා සංඝරත්නයේද සුවසේ පින්දහම් රැස් කර ගනිමින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩා වලින් තොරව සුවසේ පින්දහම් රැස් කරගෙන පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම දෙමාපිය ගුරුවර නෑද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන නන්නයිරින් උදව් උපකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සීල දිනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවා. ඔබ අප සීල දිනාටමත් මේ පින තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩා වලින් තොරව සුවසේ පින්දහම් රැස් කර ගනිමින් පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.